ආයිබෝ ලංකාවේ විශාලතම ඔන්ලයින් පාසැල් DP Education උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දරුවන් සඳහා ලබා දෙන සිද්ධාන්ත පාඨමාලාවේ ඊළඟ පාඩම. අපි මේ වෙනකොට විශාල පාඩම් ප්‍රමාණයක් උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශය අපිට හම්බෙන පාඩම හතරවෙනි පාඩම ශාඛා ආකාරය හා ක්‍රියාකාරීත්වය plant form and function. උතර මේ පාඩම අපි අරගෙන බලපුවාම ශාඛා ආකාරය හා ක්‍රියාකාරීත්වය විභාගෙට ලොකු දායකත්වයක් සපයන පාඩමක්. අපි පහුගිය විභාග ප්‍රශ්න පත්තර පරීක්ෂා කරලා බලපුවාම අපිට හම්බෙලා තියෙනවා අන්න බහුවර්ණ ප්‍රශ්න කීපයක්. ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. ඒ වගේම රචනා මාදිලියේ ප්‍රශ්නත් මේ පාඩමෙන් දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ හින්දා මේකෙන් විභාගයේ සඳහා දායකත්වය මේ පාඩමේ ඉතා විශාලයි. ඒ වගේම මේක ලේසි පාඩමක්. අමාරු පාඩමක් නෙවෙයි. ලේසි පාඩමක්. අන්න මේක ඇතුලේ අන්න අපිට අන්තර්ගතය අපි පරීක්ෂා කරලා බලපුවාම මේ ශාඛාකාරය හා ක්‍රියාකාරීත්වයේ මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන ශාක ව්‍යුහ විද්‍යාව පිළිබඳව. ශාක ව්‍යුහ විද්‍යාව පිළිබඳව. එතකොට අපි පාඩමට බැලුවොත් එහෙම අපිට හම්බෙන ජීව විද්‍යාවේ හතරවෙනි ඒකකේ ශාඛාකාරය හා ක්‍රියාකාරීත්වය මේකේ ප්‍රධාන කොටස් කීපයක් අපිට විෂය නිර්දේශය අන්තර්ගත වෙලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි ශාක ව්‍යුහය වර්ධනය හා විකසනය පිළිබඳව ඉගෙන ගන්න තියෙන කොටස. එතකොට මේ ශාක ව්‍යුහය වර්ධනය හා විකසනය යටතේ අපි හොයලා බලනවා ශාකයක කඳාග්‍රස්ත විභාජකයක් ක්‍රියා කරන්නේ කොහොමද? මුලාග්‍රස්ත විභාජකයක් ක්‍රියා කරන්නේ කොහොමද? එතකොට මේ කඳාග්‍රස්ත විභාජකය හා මුලාග්‍රස්ත විභාජකයේ ක්‍රියාකාරීත්වය මගින් ශාකවල ප්‍රාථමික වර්ධනය කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ශාකවල ප්‍රාථමික වර්ධනය කොයි විදිහටද සිද්ධ වෙන්නේ? එතනින් අපි ඉස්සරහට අරගෙන යනවා ද්විබීජ පත්‍රී කඳහරස්කඩක ව්‍යුහය කොයි වගේද? ඒක බීජ පත්‍රී කඳහරස්කඩක ව්‍යුහය කොයි වගේද? ඒ වගේම ද්විබීජ පත්‍රී මුලහරස්කඩක ව්‍යුහය කොයි වගේද? ඒක බීජ පත්‍රී මුලහරස්කඩක ව්‍යුහය කොයි වගේද? මෙන්න මේ ටික පිළිබඳව අපි හොයලා බලමු. එතකොට ඔය මුලහරස්කඩ කඳහරස්කඩ පිළිබඳව හොයනකොට අපිට ශාකවල තියෙන ප්‍රධාන පටක පද්ධති පිළිබඳවත් අපි අන්න මතක් කරමින් යන්න. කොට ශාකවල තියෙන ප්‍රධාන පටකාකාර පිළිබඳවත් මතක් කරගෙන තමයි මේ ශාකයවල තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් අන්න මුල කඳ වගේ ව්‍යුහ පිළිබඳව අපි හොයලා බලමු. ඊට පස්සේ අපි ඔතනින් අරන් ගිහිල්ලා අපි යනවා ශාකවල ද්විතීක වර්ධනය පිළිබඳව හොයලා බලන්න. ද්විතීක වර්ධනය හොයලා බලලා ඒ කියන්නේ ශාක කොහොමද තමන්ගේ විස්කම්භය වැඩි කරගන්නේ? ද්විතීක වර්ධනයෙන් පස්සේ ශාක පත්‍රවල ව්‍යුහය පිළිබඳව අපි හොයලා බලමු. එතකොට ශාක පත්‍ර අපි දන්නවා ඒක බීජ පත්‍රී ශාක පත්‍ර, ද්විබීජ පත්‍රී ශාක පත්‍ර. මෙන්න මේවල ව්‍යුහය කොයි වගේද කියන කාරණා පිළිබඳව තමයි අපිට මේ පළවෙනි කොටස යටතේ අන්න plant form and function වල ශාඛාකාරය හා ක්‍රියාකාරීත්වයේ පළවෙනි පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය කියන මූලික කාරණා ටික. එතකොට ශාක ව්‍යුහය හා වර්ධනය විකසනය ශාක ව්‍යුහය කොයි වගේද? ඒගොල්ලන්ගේ ප්‍රාථමික වර්ධනය ගැන වෙනම හොයමු. ද්විතීක වර්ධනය ගැන වෙනම හොයමු. ඊට අමතරව විකසන ක්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳවයි අපි හොයලා බලන්න. පැහැදිලිද? රයිට්. එහෙමනම් අපි යමු මේ පළවෙනි පාඩමේ මූලික කොටස් පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කරමු. අපිට හම්බෙන එකක් තමයි ශාකයක ප්‍රධාන පද්ධති අන්න. දැන් මේ වචනේ ඇහෙනකොට දරුවන් තුල පොඩි කුතුහලයක් ඇති වෙනවා. පද්ධති. අපි ජීවීන් පිළිබඳව ජීව විද්‍යාව හඳුන්වා දීමේදී අපි කියනවා අන්න ජීවී සංවිධාන මට්ටම් යටතේ මේ සෛල, පටක, ඉන්ද්‍රිය පද්ධති. එතකොට මේ පද්ධති ගැන
වචනේ හම්බෙච්චහම දරුවන්ට හැමතිස්සෙම එන්නේ සතුන්ගේ තියෙන පද්ධති පිළිබඳ. සතුන්ගේ තියෙන පද්ධති පිළිබඳව. ඒතර ආහාර මාර්ග පද්ධතිය, ශ්වසන පද්ධතිය අන්න. පැහැදිලිද? හැබැයි ශාකවලත් අන්න අපිට පද්ධති දකින්න පුළුවන් වෙනවා. අපි දන්නවා ශාක සෛල තියෙනවා. සෛල එකතු වෙලා හැදිච්ච අන්න ශාකවල පටක තියෙනවා. ඒ තමයි ඔය මුදු ස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක, දුඩස්තර පටක මේ පටක. පැහැදිලි? අන්න. ඒ වගේම තමයි අන්න ශාකවල දකින්න පුළුවන් ඉන්ද්‍රියන් තියෙනවා. ඉන්ද්‍රියන් දකින්න පුළුවන් වෙනවා. ඔය මුල, කඳ, පත්‍ර කියන්නේ ශාකවල දකින්න හම්බෙන ඉන්ද්‍රියන්. අපි කියනවා ශාකවල දකින්න හම්බ වෙන ප්‍රධාන ඉන්ද්‍රිය තුනක් තමයි අපි කියන්නේ අන්න මේ ඉන්ද්‍රිය මුල, කඳ, පත්‍ර කියන ඉන්ද්‍රිය දකින්න පුළුවන්. මුල, කඳ, පත්‍ර කියන ඉන්ද්‍රිය. මේක ඔබට නුහුරු නම් මතක් කරගන්න. ඒතර ශාකවල දකින්න පුළුවන් වෙන ඉන්ද්‍රිය තුනයි මුල, කඳ, පත්‍ර. මේ ඇන්තොෆයිටා ශාකවල ඉන්ද්‍රිය පද්ධතියකුත් දකින්න පුළුවන්. ඒ තමයි පුෂ්ප ඉන්ද්‍රිය පද්ධතියක් විදියට හඳුනා ගන්නත් අපිට හම්බ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ශාකයක අපි මේ ප්ලාන් ෆෝම් ඇන්ඩ් ෆන්ක්ෂන් යටතේ කතා කරන ශාකයක ප්‍රධාන පද්ධති දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි මුල පද්ධතියක්, අනිත් එක පරෝහ පද්ධතිය. අන්න මේවා අපි හඳුන්වන්නේ අන්න ශාකවල තියෙන ඉන්ද්‍රිය පද්ධතිය. ඊට අමතරව පුෂ්පෙත් ගන්න පුළුවන්. පුෂ්පයත් අපිට හම්බෙන ඉන්ද්‍රිය පද්ධතියක් විදියටයි කියන්නේ. ඒතකොට ඔන්න බලන්න ශාකයක නම් ඔන්න ප්ලාන් ෆෝම් ඇන්ඩ් ෆන්ක්ෂන් වලින් අපිට හම්බ වෙන්නේ ශාක පිළිබඳව. ශාකයක ප්‍රධාන පද්ධති ආකාර දෙකක් තියෙනවා. පරෝහ පද්ධතිය, මුල පද්ධතිය. පැහැදිලිද? එතකොට මේ පරෝහ පද්ධතිය හා මුල පද්ධතිය කොයි වගේද කියන එක හොයලා බලන්න ඕන. මේ බලන්න. එතකොට ශාකයක් පරීක්ෂා කරලා බලපුවාම ඔබට පේන එකක් තමයි මේ ඇන්තොෆයිටා ශාකවල නැත්නම් දියුණු ශාකයක බීජ අපිට හම්බ වෙනවා. බීජ අපිට හම්බ වෙනවා. විවෘත බීජක ශාක බීජ දරනු. අන්න ආවෘත බීජක ශාකවලත් බීජ තියෙනවා. කියන්නේ මේ බීජ ශාක. මේ බීජ ශාකවල බීජ පරෝහණය වෙනවා. අන්න බීජ පරෝහණය වෙනවා. එතකොට මේ බීජ පරෝහණය කියලා කියන්නේ බීජයක ඊළඟ ලිංගික પરම්පරාව ආරම්භ කිරීම. බීජයක ඊළඟ ලිංගික પરම්පරාව ආරම්භ කිරීම තමයි අන්න බීජ පරෝහණය කියලා කියන්නේ. මේ බීජ පරෝහණයේදී එළියට එනවා අන්න බීජ මූලයක්, බීජ අග්‍රයක්. මේ බීජ මූලය තමයි මුල පද්ධතිය හදන්නේ. මෙයා තමයි මුල පද්ධතිය නැත්නම් මූල පද්ධතිය හදන්නේ. මේ බීජ අග්‍රය තමයි පරෝහ පද්ධතිය නැත්නම් කඳ පද්ධතිය හදන්නේ. පරෝහ පද්ධතිය එමත් නැත්නම් අපි කියන කඳ පද්ධතිය හදන්නේ අන්න අර බීජ අග්‍රය මගින්. අපි දන්නවා බීජයේ කලලයක් තියෙනවා. මේ කලලයේ සෛල තමයි අනුුණණයෙන් බෙදෙන්නේ. බෙදිලා බීජ අග්‍රයක් ඒක විකසනය වෙලා පරෝහ පද්ධතිය, බීජ මූලයක් ඒක විකසනය වෙලා මුල පද්ධතිය නිර්මාණය කිරීම සිද්ධ කරනවා. ඒතර අපි තවදුරටත් මේ පද්ධති දෙක අරගෙන බැලුවොත් එහෙම අන දරුවන්ට දකින්න හම්බෙන කාරණේ තමයි මේ පරෝහ පද්ධතිය. මෙන්න බලන්න මේ අපිට හම්බ වෙන පරෝහ පද්ධතිය මේකේ මේ කඳ අග්‍රස්ත විභාජකයක් තියෙනවා. මේ කඳ අග්‍රස්ත විභාජකයක් තියෙනවා. ඒ කඳ අග්‍රස්ත විභාජකයේ තමයි වසාලමින් පත්‍ර මූලාකෘති තියෙන.
පත්‍ර මූලාකෘති තියෙනවා. මේකේ සෛල ශීඝ්‍රයෙන් මක් වෙනවද? අනූනණයෙන් බෙද. ශීඝ්‍රයෙන් අනූනණයෙන් බෙදිලා පහළට නව සෛල එකතු කිරීම සිද්ධ කරනවා. එතකොට ඔහොමම අපි බලපුවාම මුල පද්ධතිය නේ, මෙන්න මුල පද්ධතිය. එතකොට මේ කඳාග්‍රස්තේ වසාලමින් තියෙන්නේ පත්‍ර මූලාකෘති. අපි දන්නවා කඳාග්‍රස්තේ බොහොම ලපටි. ඒඳ තද හිරුවාලෝකයක් පතනය වුණොත් මොකද වෙන්න පුළුවන්? මේ අග්‍රස්තේ සෛල විනාශ වෙලා අග්‍රස්තේ මැරිලා යන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අර උඩින් වහලා තියෙන පත්‍ර මූලාකෘති වලින් වහලා තියෙන්නේ. ඔය පත්‍ර මූලාකෘති දිගෑරෙනවා. හරි ලස්සනයි මේක. මේ පත්‍ර මූලාකෘති දෙක මැද්දෙන් කඳ සෛල විභාජනය වෙලා වර්ධනය වෙනකොට මූලාකෘති දෙක දිගෑරෙනවා. ඒ දිගෑරිච්ච මූලාකෘති තමයි මේ පහලින් තියෙන්නේ. ඒගොල්ලෝ තමයි පත්‍ර බවට පත් වෙන්නේ. අග්‍රස්තේ වසාලමින් පත්‍ර මූලාකෘති තියෙනවා වගේ අපි දන්නවා මුලාග්‍රස්තයත් මක් වෙන්න ඕනද? මෙයාටත් තියෙනවා බාධකයක්. ඒ තමයි මෙයාට තියෙනවා පස් අතරින් විනිවිද යන්න තියෙනවා. අතර පස් අතරින් ගමන් කරනකොට ඝර්ෂණයට ලක් වෙනවා. ඒ ඝර්ෂණය හේතු කොටගෙන මේ මුලාග්‍රස්තයේ තියෙන ලපටි සෛල විනාශ වෙන්න පුළුවන්. ඒ අග්‍රස්තයේ තියෙන ලපටි සෛල විනාශ වීම වැළැක්වීම සඳහා මුලාග්‍රස්තයට තියෙනවා එන්න මේ විදිහේ ආරක්ෂක පටකයක්. ඒ තමයි අපි කියන්නේ මූලාග්‍ර කොපුවක්. මොකද තියෙන්නේ? මූලාග්‍ර කොපුවක් දකින්න පුළුවන් වෙනවා. මූලාග්‍ර කොපුවක් දකින්න පුළුවන්. එතකොට මේ ඔය අග්‍රස්තයේ තියෙන විභාජක සෛල. අග්‍රස්තයේ තියෙන විභාජක සෛල. එතකොට මේ සෛල වලට පුළුවන් ශීඝ්‍රයෙන් බෙදිලා මක් කරන්නද? නව සෛල සෑදීමක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ නව සෛල හදලා අන්න. එතකොට මෙන්න මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මම මේක ආයෙ අපිට හම්බ වෙනවා. එතකොට පැහැදිලි කරන්න. කඳාග්‍රස්තය මගින් පහළට නව සෛල එකතු කරමින් ඉහළට වර්ධනය වෙනවා. හැබැයි මුලාග්‍රස්තයේ වෙනසක් තියෙනවා. මුලාග්‍රස්තයේ දෙපැත්තටම නව සෛල හදනවා. දෙපැත්තටම නව සෛල හදනවා. එක පැත්තකට විතරක් නෙවෙයි දෙපැත්තටම නව සෛල සෑදීමක් සිද්ධ කරනවා. එතකොට මේ අපිට හම්බ වෙන මුල අග්‍රස්ත විභාජකය. මුල අග්‍රස්ත විභාජකය. පැහැදිලිද? එතකොට මෙයා ධන ගුරුත්වාවර්තීව වර්ධනය වෙනවා. ගුරුත්වයේ දෙසට වර්ධනය වෙනවා. මෙයා ගුරුත්වයෙන් ඉවතට වර්ධනය වෙනවා දකින්න පුළුවන්. එතකොට ඔන්න එහෙමනම් අපි ආරම්භයක් ගන්නෝ මේ අන්න ශාකයක දකින්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පරෝහ පද්ධතිය හා මුල පද්ධතිය. මේවා අපි හඳුන්වන්නේ ඉන්ද්‍රිය පද්ධති විදිහට. එහෙනම් මේ තියෙන්නේ ඔය තියෙන පරෝහ පද්ධතිය හා මුල පද්ධතිය කියන දෙක. මේ අපි නම් කරමු යටින්. අපි කියමු මෙයාට කවුරු කියලාද? පරෝහ පද්ධතිය. මේ පරෝහ පද්ධතිය මේ අපිට හම්බ වෙන මුල පද්ධතිය. එමත් නැත්නම් අපි කියන ඕක මූල පද්ධතිය කියන කොටස් දෙක. පැහැදිලි? එතකොට දරුවන්ට මේත් එක්ක සටහනක් හදාගෙන යන්න අවස්ථාව තියෙනවා. සටහනක් හදාගෙන යන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඔන්න පටන් ගන්නවා අපිට පුළුවන් මක් කරන්නද ඔබේ සටහනට එකතු කරගන්න පුළුවන්. ශාකයක ප්‍රධාන අපි මාතෘකාව දාලා තියෙනවා plant form and function. ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ අපි පටන් ගන්නවා ශාකයක ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් පරෝහ පද්ධතිය, අනිත් එක මුල පද්ධති. මේවා ඉන්ද්‍රිය පද්ධති.
ඊට පස්සේ දරුවන්ට එකතු කරගන්න පුළුවන් ඕකට මේ රූප සටහන ඔබට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ යන ඊළඟ බලන්න. මේ පරෝහ පද්ධතිය හා මුල පද්ධතිය අග්‍රස්ත වලින් වර්ධනය කිරීම සිදු කරයි. මතකද? මේක අග්‍රස්ත වලින් වර්ධනය කිරීම සිද්ධ කරන්නේ. දෙකේම තියෙනවා අග්‍රස්ත දෙක. පැහැදිලි? මුලයි කඳයි දෙකම එකම විදිහට හැසිරෙන්නේ මේ දෙන්න. මම කියන්නේ පුංචි වෙනසයි තියෙන්නේ. ඒ තමයි යන්න අපි වෙනස්කම් වෙන වෙනම හොයලා බලමු. පැහැදිලි? මේ කඳ අග්‍රස්තයේ මේ මුල අග්‍රස්තේ. අග්‍රස්ත ප්‍රදේශවලට සෛල විභාජන හැකියාවක් දරන අතර අග්‍රස්තයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. අග්‍රස්තයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එකක් අර ඉහළින්ම තියෙන අංකුරය ඊට පස්සේ පහළින් තියෙන විභාජකය. අංකුරයයි විභාජකයයි කියලා කොටස් දෙකක් දකින්න පුළුවන් වෙනවා. මේ විභාජකය තමයි මක්කෙන්නේද? අන්න අනුන්නනෙන් සීග්‍රයෙන් බෙදේ. පැහැදිලි? අංකුරයයි විභාජකයයි කියලා කොටස් දෙකක්. මේ අපි මේකට ඔය නම් දෙක දුන්නොත් මේ අපිට හම්බ වෙන ඉහළින්ම තියෙන අංකුරය කියන කොටස, මේ කොටස, මේ පහළින් තියෙන අන්න විභාජකය කියන කොටස. ඒතර මේ උඩින් තියෙන අංකුරය අපි ඔකට නමක් ගමු. මේ ඔය කියන අංකුර කොටස අංකුරේ මේ පහළින් තියෙන අන්න විභාජකේ. එතකොට මේකේ සෛල තමයි මේ මෙන්න විභාජකයේ කොටස. එතකොට මේ විදිහටම මේකෙත් මොනවද තියෙන්නේ? අංකුරයයි විභාජකයයි කියන කොටස් දෙක දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට මේ රූපයක් දීලා තියෙන මේ බීජයක් පරෝහණය වෙනවා. මේ පහලට ගත්ත මුල පද්ධතිය, මේ අර පරෝහ පද්ධතිය නැත්තම් කඳ පද්ධතිය. අපි මේකට කිව්වා බීජ මූලය. මේ බීජ අග්‍රය තමයි මේ කොටස් දෙක නිර්මාණය කරන්නේ. මුල පද්ධතිය හදන්නේ බීජ මූලය මගින්. කඳ පද්ධතිය නැත්තම් පරෝහ පද්ධතිය. ඒ වචන දෙක හරියට ඉගෙන ගන්න දරුවනේ. පරෝහ පද්ධතිය නැත්තම් කඳ පද්ධතිය ලකුණු හම්බෙනවා. කිසි වැරද්දක් නැහැ. පරෝහ පද්ධතිය නැත්තම් කඳ පද්ධතිය මේ මුල පද්ධතිය. එතකොට මේකේ තමයි යන්න අපිට හම්බ වෙන්නේ මේ විභාජක කොටස් ටික තියෙනවා. අංකුරේ තියෙන උඩින් අංකුරයක් දාලා තියෙනවා. අර පත්‍ර මූලාකෘති වලින් වැහිලා තියෙන එක. මුලේ නම් මූලාග්‍ර කොපුවෙන් ආවරණය වෙලා තියෙන එක. ඊට අමතරව විභාජකයේ දකින්න පුළුවන් වෙනවා. දැන් එතකොට මේ කඳාග්‍රස්තේ එමත් නැත්නම් මුලාග්‍රස්තේ අපිට හම්බෙනවා පටක. සෛල එකතු වෙලා හැදිච්ච පටක තියෙනවා. එහෙනම් අපි දැනගෙන තියෙන්න ඕනේ මොකක්ද පටකයක් කියන්නේ. එතකොට පටකයක් නිර්වචනය කරනකොට ඒ නිර්වචනය ඇතුලේ ප්‍රධාන කාරණා කීපයක් කියවෙන්න ඕනේ. පටකයක් නිර්වචනය කරද්දී ඒක ඇතුලේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා කියවෙන්න. පටක. එතකොට පටක කියනකොටම දරුවෝ දන්න එකක්. ඔබ අපි හැමෝම දන්න එකක් තමයි සෛල සමූහයක්. ඒක හරි. සෛල සමූහයක් පටකයක්. ඒක එක. දෙවෙනි එක තමයි අපි කියන්නේ මේගොල්ලෝ යම් නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කරනවා. එක කෘත්‍යයක් වෙන්න පුළුවන්, කෘත්‍ය කීපයක් ඉටු කරනවා වෙන්න පුළුවන්. දැන් ශාකයක අපි චර්මය ගන්නකො. මේ අපිටත් තියෙන එක. එකක් තමයි මේක වැස්මක්, බාහිර ආවරණයක්, ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. එකයි. එතක මේ හරහා සුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වන. දෙකයි. පැහැදිලි. අන්න එහෙනම් අපි කියනවා මොකද්ද? කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කරන්න හැදලා කියලා තියෙනවා. කෘත්‍යයක් හෝ
කෘත්‍ය කීපයක් එකක් හෝ කීපයක් මේක සෛල සමූහයක් පොදු කෘත්‍යයක් හෝ කෘත්‍යයක් කෘත්‍ය කීපයක් ඉටු කිරීම සඳහා හැඩ ගැහිලා තියෙනවා කොයි විදිහකටද ව්‍යුහාත්මකව හැඩ ගැහිලා තියෙනවා ව්‍යුහාත්මක ලෙස හැඩ ගැහිලා තියෙනවා පැහැදිලිද එනවන පටකයක හැඳින්වීම ඇතුලේ සෛල සමූහයක් කියන වචනේ තියෙන්න ඕනේ පොදු කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කිරීමට ව්‍යුහාත්මක ලෙස හැඩ ගැහිලා තියෙනවා ඒ වගේම අපි ඔකට තව කොටසක් එකතු කරනවා පොදු සම්භවයක් තියෙනවා පොදු සම්භවයක් තියෙනවා ඔන්න ඔය පොයින්ට්ස් ටික අනිවාර්යෙන් තියෙන්න ඕන පටකයක් නිර්වචනය කරද්දී එහෙනම් දැන් බලන්න ඔකට අපි හැඳින්වීමක් ලියනවා කොහොමද පොදු සම්භවයක් සහිත ඔබට ඕන තැනකින් පටන් ගන්න පුළුවන් බලන්න එක තැනකින් පටන් ගමු පොදු සම්භවයක් සහිත යම් නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කිරීම සඳහා ව්‍යුහාත්මක ලෙස හැඩ ගැසුණු සෛල සමූහය එහෙම නැත්නම් ඔබට ලියන්න පුළුවන් පොදු කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කිරීම සඳහා ව්‍යුහාත්මක ලෙස හැඩ ගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකි. මෙතනින් පටන් ගත්තොත් නම් වැඩේ කැතයි. සෛල සමූහයකි එහෙම කිව්වම වැඩේ ලස්සන නැහැ. ඒක අගට ලියවෙච්චාම තමයි වඩා ලස්සන වෙන්නේ. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? යම් නිශ්චිත කෘත්‍යයක් හෝ නැත්නම් පොදු කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කිරීම සඳහා ව්‍යුහාත්මක ලෙස හැඩ ගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් අපි කියනවා මොකක් කියලාද? පටකයක් කියලා. එතකොට නිකන් ලියන්න එපා. අර්ථ දැක්වීමක් ලියනකොට අපිට ලකුණු දෙන පිළිවෙලක් තියෙනවා. ඒ පියවර ටික අනිවාර්යෙන් තමන්ගේ පිළිතුරේ තියෙනවා. එහෙනම් ඔන්න අපි ගම්මු එහෙමනම් බලන්න ශාක පටක පිළිබඳව හොයලා බලමු. මෙති අපි කියනවා යම් විශේෂිත කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීම සඳහා සෛල වර්ග එකක් හෝ වැඩි ගණනක් සමූහණය වී සෑදුණු සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වයි. ශාක දේහය තුල පවතින පටක විභේදනය නොවුණු පටක සමූහ විභාජක ලෙස හඳුන්වන. මේගොල්ලන්ගේ යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විශේෂණය නොවිච්ච ඒවා නැත්නම් විභේදනය නොවිච්ච ඒවා අපි කියනවා විභාජක ලෙස හඳුන්වනවා. විභාජක සෛල වලට යහපත් තත්වයට තේ අඛණ්ඩව සෛල විභාජනය වෙමින් නව සෛල සෑදීමේ හැකියාව තියෙනවා. ඒතර විභාජක සෛල වලට පුළුවන් මක් කරන්නද? නිරන්තරයෙන් බෙදෙමින් නව සෛල සෑදීමේ හැකියාවක් තියෙනවා. බලන්න මොකද්ද තියෙන්නේ කියලා. යම් විශේෂිත කාර්යයක් හෝ කාර්ය කීපයක් ඉටු කිරීම සඳහා සෛල වර්ග එකක් හෝ වැඩි ගණනක් අපි කිය සෛල සමූහයක් කියලා අහන්න. සමූහණේ වී සෑදුණු සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වනවා. ශාක දේහය තුල පවතින පටක විභේදනය නොවුණු පටක සමූහ අපි කියනවා මොනවා කියලාද? විභාජක ලෙස හඳුන්වනවා. විභේදනය වුණ ඒවා තියෙන සරල උදාහරණයක් විදිහට සෛලම පටකේ එමත් නැත්නම් ෆ්ලෝයම පටකේ මේවා අපි කියන්නේ යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විභේදනය වෙලයි තියෙන්නේ. පැහැදිලි? ඒවා ඇරුණාම අන්න අපිට හම්බ වෙන විභාජක පටක නිරන්තරයෙන් බෙදමින් පවතින සෛල වලින් සමන්විතයි. ඒ වගේම තමයි අන්න සමහර ඒවා මක් වෙච්චද? විභේදනය වෙච්ච පටක මේ. ඒක තමයි මේ කියන්නේ. ශාක දේහය තුල පවතින විභේදනය නොවුණු පටක සමූහ විභාජක ලෙස හඳුන්වනවා. විභාජක ලෙස හඳුන්වනු විභාජක සෛල වලට යහපත් තත්වයට තේ අඛණ්ඩව සෛල විභාජනය වෙමින් නව සෛල සෑදීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් විභාජක සෛල වලට යහපත් තත්ත්ව ලැබිච්චාම නැවත නැවත ඒවා විභාජනය වෙමින් තියෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද?
අන්න. මේගොල්ලෝ බෙදෙන්නේ අනුුණනේ මගින්. අනුුණනෙන් බෙදෙමින් නවසෛල හදන එක වේ. මෙසේ සෑදෙන නවසෛල වලින් සමහරක් දික්වීමෙන් හා විභේදනය වීමෙන් ශාකයට නව පටක සාදලා දෙනවා දකින්න හම්බ වෙයි. අපි ඔය ඇඳලා බලමු. අනෙක් විභාජක සෛල එල සම විභාජක සෛල ලෙසම තියෙනවා. මේ විභාජනය වෙලා හදන සෛල වැඩ දෙකක් කරනවා. එකක් සමහරු දිගටම බෙදි බෙදි තියෙනවා. සමහර අය එහෙම නෙමෙයි. යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහාමක් වෙනවද? විභේදනය වෙනවා දකින්න පුළුවන්. සමහරු යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විභේදනය වෙනවා දකින්න පුළුවන්. අනෙක් විභාජක සෛල එලෙසම විභාජක සෛල ලෙස පවති. විභාජක පටකවලට සුප්ත කාලයක්ද ගත කළ හැක. ඒ කියන්නේ විභාජක පටකවලට ඕනනම් අක්‍රියව ඉන්න පුළුවන්. අපි කියනවා මොකක් කාලයක්ද තියෙන්නේ? සුප්ත කාලයක් දකින්න පුළුවන්. අක්‍රියව තියෙන්න පුළුවන්. යහපත් පරිසර තත්ත්ව ආපු ගම නැවත ඒගොල්ල අන බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. විභාජක පටකවල ක්‍රියාකාරීත්වයෙන් නවසෛල ඇතිවීමත් ඒවා විභේදනය වී නව පටක ඇතිවීමත් නිසා ශාකය වර්ධනය වීම සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? මේ විභාජක පටක වලින් නවසෛල හදනු ඒවා සමහරක් විභේදනය වෙනු මේ ක්‍රියාවලි දෙකේ ප්‍රතිඵලයක් විදියට ශාකය මක් වෙනවද? වර්ධනය වෙනවා දකින්න පුළුවන්. පැහැදිලි? විභාජක පටක සෛලවල ලාක්ෂණික ලක්ෂණ මේ බලන්න. මොනවද මේ විභාජක පටකවල ලක්ෂණ? අපිට හම්බ වෙන විභාජක පටකවල ලක්ෂණ මොනවද? විභාජක පටකවල ලක්ෂණ. මේ සෛල බොහෝ විට සමවිස්කම්බිකයි. සමවිස්කම්බික සෛල. මෙන්න මේ විදිහේ සෛල. සමවිස්කම්බික සෛල. පැහැදිලිද? ඒතර විභාජක සෛල පරීක්ෂා කරලා බලපුවාම මේවා මේ විදිහේ. මේ අඳින කොටත් මම ඒවා සමහර වෙලාවට ඒ ගති ලක්ෂණ ටික ස්මතු වෙන්නමයි අඳින්නේ. හරි. එකක් අපිට හම්බෙන එකක් තමයි සමවිස්කම්බික සෛල. අන්තර්සෛලීය අවකාශ නම් නෑ මේ. බොහොම තදින් ඇහිරිලා තියෙන්නේ. අවකාශ නොපිහිටන පරිදි ඇහිරිලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ සෛලවල රික්තක නැහැ. රික්තක නැහැ. න්‍යෂ්ටි තියෙනවා. න්‍යෂ්ටියක් දකින්න පුළුවන් කැපිලා පේන. මේගොල්ලන්ගේ ප්ලාස්මය කොයි જાතියේ ප්ලාස්මයක්ද තියෙන්නේ? මේගොල්ලන්ට තියෙනවා මේ අඳුරු ප්ලාස්මයක් දකින්න පුළුවන්. අඳුරු ප්ලාස්මයක් තියෙනවා. අන්න පේනවා. එතන මේ න්‍යෂ්ටිය මේ අඳුරු ප්ලාස්මය. ඔය අඳුරු ප්ලාස්මයට තව වචනයක් පාවිච්චි කරනු ඝන ප්ලාස්මයක් තියෙනවා. ඝන ප්ලාස්මය. ඒතකොට ඝන ප්ලාස්මයක් කිව්ව ගමන් දරුවෝ පටල ගන්න එපා. මේක මේ සොලිඩ් නෙවෙයි. දැන් ඝන කිව්වහම එහෙමනේ සර් තේරෙන්නේ. ඝන ප්ලාස්මයක්. හරි. එහෙනම් මේගොල්ලෝගේ සෛල ප්ලාස්මේ ඝන වෙලා ඇති. නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ඩෙන්ස් සයිටෝප්ලාසම් එකක්. ඩෙන්ස් කියන වචනේ තියෙන. ඩෙන්ස් සයිටෝප්ලාසම් එකක් තියෙන. අඳුරු ප්ලාස්මයක් නැත්නම් ඝන ප්ලාස්මයක්. ඒකට අර අපිට ලස්සන වචනයක් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හම්බෙන්නේ මේ ඝන වලාකුළු. ඝන වලාකුළු කියවම ඒවා මේ අර තද වෙච්ච ඒවාද? නෑ. පැහැදිලි. අඳුරු වලාකුළු කියන එකනේ කියන්නේ. අදරන් අහස අඳුරු වලාකුළු තියෙන.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ අනාවැකි කියනකොට අපි කියන්නේ අඳුරු වලාකුළු තියෙන. ඝන වලාකුළු වලින් අන්න අහස මක් වෙලා තියෙනවද? වැහිලා තියෙන. ඒතර ඒ වචනේ මෙතන තියෙන. dense cytoplasm එකක් තියෙන. අඳුරු ප්ලාස්මයක් එමත් නැත්තම් ඝන සෛලප්ලාස්මයක් තියෙන. ඒ වගේම මේගොල්ලන්ට ශීඝ්‍රයෙන් අනුුණනෙන් බෙදෙන්න පුළුවන්. ඇයි රික්තක නැත්තේ කියන එකට උත්තරයක් තියෙනවනේ දරුවෝ. රික්තක නැත්තේ මේවා කාර්යක්ෂමතාවයෙන් ඉතා අධිකයි. රික්තකයේ වගේ හිස් අවකාශයක් මේගොල්ලන්ට තබා ගැනීමේ උවමනාවක් නැහැ. එහෙනම් මුළු ප්ලාස්මයම සම්පූර්ණයෙන් මක් වෙලා තියෙන්නේ. අන්න සෛලයේ ප්ලාස්මයෙන් පිරීලායි තියෙන්නේ. එතන මේගොල්ලන්ට පරිවෘත්තීය වේගය වැඩි. මේගොල්ලන්ගේ පරිවෘත්තීය වේගය වැඩි. ඒ පරිවෘත්තීය වේගය වැඩි කරන්න තමයි මේගොල්ලෝ මක් කළා තියෙනද? අන්න අර කියන රික්තකය අයින් කරලා සෛලප්ලාස්මයෙන් මේක පුරවලා තියෙනවා. එතන මේවා බොහෝ දුරට සමවිස්කම්බික සෛල අන්තර් සෛලීය අවකාශ නොපීඩන පරිදි මේවා තදින් ඇහිරිලා තියෙනවා. ඒ වචන නම් සම්පත් පොතේ නෑ. අන්න අඳුරු ප්ලාස්මයක් තියෙන නැත්තම් ඝන සෛලප්ලාස්මයක් තියෙනවා. කැපිලා පේන න්‍යෂ්ටියක් තියෙනවා දකින්න පුළුවන්. පැහැදිලි? ශීඝ්‍රයෙන් මේගොල්ල අන්න විභාජනය වෙමින් තියෙන සෛල. හැබැයි මේගොල්ල විභේදනය වෙලා නැහැ. මේගොල්ල විභේදනය වෙලා නැහැ. තාම මේගොල්ල බෙදි බෙදි තියෙනවා මිසක් මේගොල්ලන්ගේ එකම කාර්ය විභාජනය වෙමින් නව සෛල සෑදීම. මේගොල්ල යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න විභේදනය නොවුණු සෛලයි අපි කියන්නේ අන්න විභාජක සෛල. පැහැදිලිද? අන්න මෙන් බලන්න එහෙමනම් විභාජක සෛලවල ලාක්ෂණික ලක්ෂණ. විභාජක සෛලවල ලාක්ෂණික ලක්ෂණ මොනවද? ලාක්ෂණික ලක්ෂණ එකක් සෛල සජීවී. ඇත්තනේ. න්‍යෂ්ටි තියෙනවා. අඳුරු ප්ලාස්ම තියෙනවා. එහෙනම් සෛල සජීවී. දෙක දල වශයෙන් සමවිස්කම්බිකයි. දල වශයෙන් සමවිස්කම්බිකයි. ඝන සෛල ප්ලාස්මයක් දරයි. අන්න මේ මම වචන දෙකම දාලා තියෙනවා. අඳුරු ප්ලාස්මයක් තියෙන එක. ඔබ විභාගෙට ගිහලා බලන්න තෝලියන් අඳුරු ප්ලාස්මයක්. ඝන ප්ලාස්මයක්. හැබැයි තේරුම් ගන්න ඕන ඝන කියලා කියන්නේ මේක කොයි වගේද කියන එක මම පැහැදිලි කරන්න. ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස විභේදනය වෙලා නැහැ. මේගොල්ලෝ යම් නිශ්චිත කාර්යයක් කරන්න හැඩ ගැහිලා නැහැ. විභේදනය නොවිච්ච සෛල තියෙනවා. මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. පේනවා. හැම සෛලයකම න්‍යෂ්ටියක් දකින්න පුළුවන්. ඒත් එක්ක ගුණණය වීමේ හැකියාව දරනවා මේගොල්ල. ශීඝ්‍රයෙන් මේගොල්ලන්ට පුළුවන් අනුුණන විභාජනය මගින් මක්කෙන්නද බෙදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට අන්වීක්ෂයෙන් මේ සෛල විභාජන අවස්ථා ටික නිරීක්ෂණය කරන්න ඕන වුණොත් අන්න දරුවන්ට පුළුවන් ඉස්කෝලේදී මේක කරලා බලන්න. අපි ගන්නවා ලුණු මුල. ලුණු ගෙඩියක් අරගෙන පොඩි ලුණු ගෙඩියක්. අරන් මේක යෝගට් කෝප්පයක් කරන් නැත්නම් ඉස්කෝලේ නම් යෝගට් කෝප්ප ඕනේ නැහැ අපිට බීකරයක් කරන්. බීකරයට වතුර ටිකක් දාලා අපි ඔය ලුණු ගෙඩිය දාන ඔය බීකරේ තියෙන ජලය මත පාවි තියෙන. දවසක් දෙකක් යනකොට මොකද වෙන්නේ? ඔකේ මුල් පද්ධතියක් එන්න පටන් ගන්නවා. අපිට එන මුල් පද්ධතියේ අන්න පුංචි මුලක් කපලා අරගෙන ඒකෙන් පුළුවන් වීදුරු කදාවක් මත මේ මුලේ හරස් කඩක් වීදුරු කදාවකට අරගෙන ඕකන් වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඕකන් වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. එම නිරීක්ෂණය කළා අපිට පුළුවන් මේ සෛල විභාජනයේ අනුුණන විභාජනයේ අවස්ථා නිවැරදිව බලා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි කපා ගන්න මුලේ හරස් කඩේ අන්න සෛල විභාජන අවස්ථාවක් තියෙනවා. ඇයි මේගොල්ලන්ගේ එකම වැඩේ මක් කරන එකද? බෙදි යන්න තමන්ගේ සෛල සංඛ්‍යාව වැඩි කරගන්න. ඒතර ප්‍රාක් කලාවේද, පෙර යෝග කලාවේද, යෝග කලාවේද, වියෝග කලාවේද, අන්ත කලාවේද, එමත් නැත්නම් සයිටෝකයිනෙන්සිස් සෛලප්ලාස්මීය විභාජනයේද ඉන්නේ මේගොල්ලෝ කියන එක අපිට බලන්න පුළුවන්. එක ස්ලයිඩ් එකකින් එක ස්ටේජ් එකක්. තව ස්ලයිඩ් එකක් හදලා අන්න තව ස්ටේජ් එක. ලොකු වැඩක්. මේක බොහොම ආසයිතන වැඩක්. අපිට පුළුවන් අන්න මේකේ
මුල් කප බලනකොට අපි අනුනන ඉගෙනගෙන තියෙන. එතකොට අපි දන්නවා රයිට් මේ අපිට පේන්නේ ආන්න මේ පේන්නේ අපිට යෝග කලාව. මේ තියෙන්නේ ආන්න වියෝග කලාව කියන එක අපිට බොහොම ලස්සනට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක අපිට පාසල් විද්‍යාගාරයේ තුලදී අන්න බොහොම පැහැදිලිව ඔය කියන ඒවා හොයන්න පුළුවන්කම තියෙනවා. අපිට ආලෝකාන් වීක්ෂ තියෙනවා. වීදුරු කඩා තියෙනවා. අපිට ඒව අරගෙන මේ පරීක්ෂණ කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න දරුවන්ගේ විභාගයට අහන ප්‍රශ්නයක්. විභාජක පටකවල මූලික ලක්ෂණ 4ක් දක්වන්න. විභාජක පටකවල මූලික ලක්ෂණ නැත්නම් ලාක්ෂණික ලක්ෂණ 4ක් ඇහුවොත් සෛලාසන්න වශයෙන් සමවිස්කම්බිකයි කියලා ලියලෙන්. මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. අඳුරු ප්ලාස්මයක් තියෙනවා. මම කෝ රික්තක නම් මේගොල්ලන්ගේ නෑ. රික්තක නැහැ මේගොල්ලන්ගේ. ඒකම අපි කියනවා මේගොල්ල ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස විභේදනය වෙලා නැහැ. ඒ වගේම මේගොල්ලන්ට ශීඝ්‍ර ගුණණය වීමේ හැකියාවක් දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? යමු ඊළඟ කොටස බලන්න. විභාජක පටකවල සෛල ශීඝ්‍රයෙන් බෙදමින් නව සෛල සාදමින් අනුයාත පියවල වලින් යුත් එක මතයක අතිපිහිත ප්‍රදේශ 3ක් ලෙස සැකසී ඇත. එක සෛල විභාජන කලාපය, සෛල දික්වන කලාපය, සෛල විභේදන කලාපය. මේ බලන්න මොනවද මේ කියන්නේ? මේ අපිට හම්බ වෙන කඳාග්‍රස්තය. මේ අපිට හම්බ වෙන කඳාග්‍රස්තය. මේ අපි කිව්වේ පත්‍ර මූලාකෘති. පත්‍ර මූලාකෘති. පැහැදිලි? එතකොට මේ අපිට කියවන්න අංකුරයක් තියෙනවා කොහොම මේ තියෙන අංකුරේ ඊට පහලින් විභාජකයක් දකින්න පුළුවන්. ඊට පහලින් විභාජකයක් දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ කඳාග්‍රස්ත විභාජකයේ සෛල මම මෙහෙම අදිනවා. අපි කිව්වා ආසන්න වශයෙන් මේගොල්ල සමවිස්කම්බිකයි. මේ සෛල ශීඝ්‍රයෙන් බෙදි බෙදි පහලට සෛල එකතු කරනවා. ඒ පහලට එකතු කරන සෛල අන්න පහලදී දික් වෙන්න පටන් ගන්නවා. මේ අන්න සෛලවල තියෙන සෛල ප්ලාස්මය, සෛල සැකිල්ල පාවිච්චි කරලා සෛල දිගින් වැඩි වෙනවා. සෛල දිගින් වැඩි වෙනවා. ඒ දිගින් වැඩි වන සෛල පහලට එනකොට මොකද වෙන්නේ? ඒ සෛලවලට පැවරෙනවා යම් නිශ්චිත කාර්යයක් ඉටු කරා. අන සමහර සෛලවලට කියනවා මක් කරන්න කියලාද? කඳේ අපි චර්මය හද. සමහර සෛලවලට කියනවා කඳේ බාහිකය හද. සමහර සෛලවලට කියනවා අන්න කඳේ සෛලම ෆ්ලෝයම කියන පටක හදන්න කියලා. මේක හරියට අපේ කලල විකසනය වගේ. ඔබට මතක් වෙන්න ඕනේ මේ ක්‍රියාවලි දෙකම එකයි. මේ බලන්න මතකද කියලා? මේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වෙලා හැදෙන යුක්තාණු. මේ යුක්තාණු. යුක්තාණුව බෙදිලා හැදෙනවා සෛල ගොන්නක්. මේ සෛල ගොන්නට අපි කියනවා මොරුලාව කියලා. මොරුලාව කියලා. මේ මොරුලාව තවදුරටත් විකසනය වෙලා හැදෙනවා. මේ බලන්න. මෙන්න මේවා සම්බන්ධතාවත් එක්ක ඉගෙන ගන්න. එතකොට ලේසි වැඩි. හැදෙනවා මෙන්න මේ විදිය තව විශාල එකක්. මේක පිටතින් තියෙනවා සෛලස්තරයක්. පිටතින් තියෙනවා සෛලස්තරයක්. මැද්දේ තියෙනවා කුහරයක්. එතන මේ මොරුලාව බෙදිලා හැදෙන්නේ මේක.
මේ මෙරුලාව බෙදිලා හැදෙන මොරුලාව බෙදිලා හැදෙන මේ ව්‍යුහයට කියනවා ලස්සන නමක් ඔන්න බලන්න. මෙයාට කියනවා බ්ලාස්ටර් කෝස්ටය කියලා. බ්ලාස්ටර් කෝස්ටය කියලා කියන. පැහැදිලි? මේ බ්ලාස්ටර් කෝස්ටේ පිටතින්ම තියෙන්නේ පෝෂ්‍ය බ්ලාස්ටේ කියන. පෝෂ්‍ය බ්ලාස්ටේ. යනන් දෙක එක වගේ පටලන්න එපා. මේ ව්‍යුහයට කියන්නේ බ්ලාස්ටර් කෝස්ටේ. ඒක මේ මොරුලාව බෙදිලා හැදෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ කුහරයක්. මේක තරලයෙන් පිරිච්ච කුහරයක්. මේක මෙන්න මේ එක පැත්තක තියෙනවා. මේක මේ එක පැත්තක තියෙනවා. සෛල ගොන්න අන්න. ඔය සෛල ගොන්නට අපි කියනවා ඇතුළු සෛල පිඩ කියලා. මොකක් කියලාද කියන්නේ? ඇතුළු සෛල පිඩ. පිඩක් කියන්නේ ගුලියක්. මෙන්න මේ ඇතුළු සෛල පිඩේ සෛල තමයි අන්න අනුනනෙන් බෙදිලා තමන්ගේ සංඛ්‍යාව වැඩි කරලා එක් එක් පද්ධති බවට පත්වීම සිද්ධ වෙනවා. ආයි කිය. මොකද්ද වෙන්නේ? මේ ඇතුළු සෛල පිඩේ සෛල අනුනනෙන් බෙදිලා ඉඳ මේගොල්ලන්ට කියන්නේ ජනක සෛල කියලා. මේගොල්ලෝ තමයි ජීවියා හදන සෛල ටික. මේ සෛල වලට පුළුවන් මක් කරන්න දෙක සෛලයකට පවරනවා රයිට්. එයා මක් කරන්නද? ඔයා අනුනනෙන් බෙදෙන්න. දැනට මේකේ තියෙන සෛල මේ බලන්න. සෛල බොහොම ටිකයි තියෙන්නේ. අපේ දේහයේ සෛල ට්‍රිලියන 60ක් 100ක් විතර තියෙනවා. පැහැදිලි? ඒතකොට දැන් මේ සෛල ටිකට තමයි දරුවව හදන වැඩේ පවර්ලා තියෙන්නේ. එතකොට එක සෛලයකට කියනවා ඔයා අනුනනෙන් බෙදිලා ඔයාගේ සංඛ්‍යාව වැඩි කරගෙන ඔයා ස්නායු පද්ධතිය හදන්න. ඊළඟ සෛලයට කියනවා ඔයා අනුනනෙන් බෙදිලා තමන්ගේ සංඛ්‍යාව වැඩි කරගෙන ආහාර මාර්ග පද්ධතිය හදන්න. අන්න. ඒ කියන්නේ මේගොල්ලන්ට ජනක සෛල කියලා අපි කියන්නේ. පැහැදිලි? අන්න එතකොට මෙන්න මේ සෛල ගොන්න තමයි අවසානයේ කවුරු බවට විකසනය වෙන්නේද? ජීවියා බවට විකසනය වෙන්නේ. මම ඔය එක අමතර එකකුත් කියන්න. බැරි වෙලා හරි මේ බ්ලාස්ටර් කෝස්ටේ ඇතුලේ මේ පැත්තේ මේ එක සෛලයක් ආවොත් ඇති වෙන්නේ එක දරුවයි. බැරි වෙලා මේ සෛල ගොනවල සෛල ගොනු දෙකක් දෙපැත්තේ ආවොත් අන්න ඇති වෙනවා සමනිබුල්ලු. ඩෙන්ටිකල් ට්වින්ස්ලා කියලා කියන්නේ අන්න සමනිබුල්ලු ඇති වෙන්නේ. එතකොට මේ ඇතුළු සෛල පිටවල් දෙකක් හැදෙනවා. එතකොට මේ ඇතුළු සෛල පිටවල් දෙකම සෛල අනුනනෙන් බෙදෙන සෛල කියන්නේ සර්ව සමයි. මේ සෛල ගොනුව සර්ව සමයි. මේ පහළ ඇති වෙන සෛල ගොන්නත් සර්ව සමයි. එහෙනම් මේ සර්ව සම සෛල ගොනු දෙකකින් හදන ජීවියා සර්ව සම දෙන්නෙක් හැදෙන්නේ අන්න අපි කියනවා කවුරු කියලාද? ඩෙන්ටිකල් ට්වින්ස්ලා. සමනිබුල්. මේක නෙමේද මේ තියෙන්නේ එහෙනම්? මේ සෛල වලට පවරනවා මේ අග්‍රස්තයේ තියෙන සෛල බෙදි සංඛ්‍යාව වැඩි කරනවා. ඒකේ සෛල වලට පවරනවා පහළට යනකොට රයිට්. ඔයා මක් කරන්නද? කඳේ අපි චර්මය හදන්න. ඔයා බාහිකය හදන්න. පැහැදිලි? ඔයා මජ්ජාව හදන්න. ඔයා මේකේ සෛලම ෆ්ලෝයම කියන සනාලක පටක නිර්මාණය කරන්න කියලා. ඔන්න අපි නිර්මාණය කළ බලමු. මේ බලන්න එහෙමනම්. එහෙමනම් අපිට හම්බ වෙන එක කලාපයක් තමයි මේ තියෙන්නේ. එක කලාපයක් තමයි මේ තියෙන්නේ. ඒ කලාපයට අපි කියමු සෛල විභාජන කලාපය. විභාජන කලාපය. එතනින් පස්සේ හම්බ වෙනවා අපිට කොටසක්. මේ කොටස අපි කියනවා මේකෙදි සෛල දික් වෙනවා. අපි මේ කොටසට කියනවා මොකක් කියලාද? සෛල දික්වන කලාපය. සෛල දික්වන කලාපය. ඔය සෛල දික්වන කලාපයට පහලින් අන්න අපිට දකින්න හම්බ වෙනවා මේ සෛල විභේදන කලාපය. මොකද්ද තියෙන්නේ?
සෛල විභේදන කලාප. අනේ සෛල විභේදන කලාපයේදී මෙන්න බලන් ඉන්න අපිට පේන්න තියෙනවා මොනවද? අන්න විකසනය වෙලා තියෙනවා. පටකය අපි කියමු මේ ෆ්ලෝයම පටකයේම ආහාර පරිසංක්‍රමණය සඳහා දායක වන ෆ්ලෝයම පටකයේ විකසනය වෙලා තියෙනවා. එද අපි ඔකට කියනවා කවුරු කියලාද? ප්‍රාථමික ෆ්ලෝයම්. ප්‍රාථමික ෆ්ලෝයම්. මේ මෙන්න අපිට හම්බ වෙනු ඇතුල් පැත්තෙන් ඇතුල් පැත්තෙන් විකසනය වෙනු අන්න ඊළඟ පටකය අන්න අපි කියනවා කවුරු කියලාද? ප්‍රාථමික සෛල. අපි මේ ටික අයින් කරලා දාමු. ඔබට අර අමතර කියපු කතාව අපි අයින් කරලා දාමු. ඒක දරුවන්ට ඕන නම් පුළුවන් ඒකත් මතක් කරගන්න මේ. දැනුම කියන සාධකය කොහෙදි ලැබුණත් කමක් නැහැ. ඒක ගන්නයි තියෙන්නේ. පැහැදිලි? මේ ප්ලාන්ට් ෆෝම් ඇන්ඩ් ෆන්ක්ෂන් මේ ඇනිමල් ෆෝම් ඇන්ඩ් ෆන්ක්ෂන් නේ මේ ජීව විද්‍යාවනේ. ඒ හින්දා ටක් ගාලා නෝට් එකක් දාගත්තා මොකද්ද මේ තියෙන්නේ කියන එක. පැහැදිලි? ඒක මට මෙතෙන්ට ඕනේ නැති හින්දා මං අයින් කරගත්තා. ප්‍රාථමික ෆ්ලෝයම්. මේ ප්‍රාථමික සෛලම්. කවුද මේව හැදුවේ? මේ අගිස්සෙන් විභාජනය වෙලා ආපු සෛල. ඒගොල්ලන්ට පැවරිච්ච යම් කාර්යයක් තියෙනවා. මම කරන්නද මෙන්න මේ පටකය හදන්න කියලා. එහෙනම් අර විභාජක සෛල මං කිව්වා විභේදනය වෙලා. විභේදනය වෙනවා කියන්නේ යම් නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කරන්න මේගොල්ලෝ මක් කරනවද? හැඩගැහෙන. හැඩගැහිලා මොකද වෙන්නේ? අන්න නිර්මාණය කරනවා සෛලම හා ෆ්ලෝයම්. මේවා මේ ආරම්භයේ ඉඳලම තියෙන සෛලම්. ආරම්භයේ ඉඳලා තියෙන හින්දා අපි කියන්නේ මේ ප්‍රාථමික කියන වචනේ පාවිච්චි කරන්න ඒවයි. පුංචි දරුවෝ දෙන්නෙක් ළඟ තියෙන පුංචි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ගත්තොත් ඒ දෙනාට තියෙන ප්‍රාථමික ලක්ෂණ. අපි කියනවා ප්‍රාථමික ලිංගික ලක්ෂණ. හැබැයි අපි වැඩි වියටපත් උනායින් පස්සේ යන අපිට එනවා මොනවද? පසුකාලීනව ආපු ඒවා ද්විතීක ලිංගික ලක්ෂණ. පිරිමි දරුවන්ගේ රැවුල එනවා. අන්න අපි කියනවා ද්විතීක ලිංගික ලක්ෂණ. පිරිමි දරුවන්ගේ උරහිස් පළලින් වැඩි වෙනවා. අන්න අපි කියනවා මොකක් කියලාද? ද්විතීක ලිංගික ලක්ෂණ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම අන්න කිහිලි කිලි ප්‍රදේශවල රෝම එනවා. ද්විතීක ලිංගික ලක්ෂණ. එහෙනම් මේ අපිට හම්බ වෙන ප්‍රාථමික ෆ්ලෝයම ප්‍රාථමික සෛලම. ඒ කියන්නේ ද්විතීක සෛලම ද්විතීක ෆ්ලෝයම කියලා જાතියකුත් තියෙනවා. ඔව්. අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්න. එහෙනම් මේක ලියනකොට දරුවෝනේ නිකං සෛලම කියලා ලියන්න එපා. නිකං ෆ්ලෝයම. අපි ලියන ෆ්ලෝයම සෛලම. එහෙම ලියන්න එපා. සමහරලාට ලකුණු නොදෙන්නත් පුළුවන්. ඉතින් හරියට ලියන්න ප්‍රාථමික ෆ්ලෝයම ප්‍රාථමික සෛල. මේ පහලට එනකොට මං කිව්වේ විකසනය වෙලා තියෙන අපිචර්මය. අපිචර්මයේ විකසනය වෙලා තියෙනවා. මේ අපිචර්මයට ඇතුළතින්
බාහිකයේ විකසනය වෙලා තියෙනවා. මේ ඇතුලෙන් මජ්ජාව විකසනය වෙලා තියෙනවා. මජ්ජා විකසනය වෙලා තියෙනවා දකින්න පුළුවන්. මේ අර පත්‍ර මූලාකෘති තමයි මේ වර්ධනය වෙලා මක් නේද? පහළටනකොට වර්ධනය වෙලා පත්‍ර බවට පත් වෙනවා. පැහැදිලි? පත්‍ර බවට පත් වෙනවා. එතක මේ පත්‍ර ASCII මේ තියෙන පත්‍රයක් මේ පත්‍රයේ කක්ෂයේ අන්න කක්ෂීය අංකුර තියෙනවා දකින්න පුළුවන්. මේ හැම පත්‍රයකම පාදේ නැත්නම් ලස්සන වචනයක් කියනවා පත්‍රයේ පාදේ නැත්නම් පත්‍ර කක්ෂයේ කක්ෂීය අංකුර දකින්න පුළුවන්. ඒ කක්ෂීය අංකුර තමයි මොනවා බවට පත් වෙන්නේද? ඔය කක්ෂීය අංකුර අතු බවට පත් වෙනවා දකින්න හම්බ වෙනවා. කක්ෂීය අංකුර අතු බවට පත් වෙනවා දකින්න පුළුවන්. ඒතර මේ අපිට හම්බ වෙන්නේ පරෝහ අග්‍රස්තයක ව්‍යුහය. මේ පරෝහ අග්‍රස්තයක මම දරුවන්ට කිව්වා පරෝහ අග්‍රස්තයක් කියන්නේ කඳ අග්‍රස්තයක්. පරෝහ අග්‍රස්තයක ව්‍යුහය. පැහැදිලිද? ඒතර ඔබට පැහැදිලි කරපු වචන ටිකක් තියෙනවා මේ. බලන්න ඒක දැන් පැහැදිලිද කියලා අපිට. මොකද්ද කියන්නේ? විභාජක පටකවල සෛල සීග්‍රයෙන් බෙදමින් නව සෛල සාදමින් අනුයාත පියවර වලින් යුත් එක මත එක අතිපිහිත ප්‍රදේශ 3ක් ලෙස සැකසී ඇත. එතන ලස්සන වචනයක් තියෙනවා. එක මත එක අතිපිහිත මේ ඕවර්ලැප් වෙලා තියෙනවා. අතිපිහිත ප්‍රදේශ 3ක් තියෙනවා. සෛල විභාජන කලාපය, සෛල දික්වන කලාපය, සෛල විභේදන කලාපය. මේ බලන්න. එතකොට සර්ට බැරි දෙයක පෙන්වන්න අතිපිහිත වෙච්ච කලාප 3. ඒක එහෙම පෙන්වන්න අමාරුයි. අපි කියනවා මොකක් කියලාද? ඒ අතිපිහිත වෙච්ච කලාප 3 පෙන්වන්න බැරි ඇයි දන්නවද? මෙහෙම අපි දැන් මේ ඇඳලා පෙන්නලා තියෙනවා. මේ ටිකට කියනවා විභාජන කලාපය. මේ දික්වන කලාපය. මේ පහළ තියෙන්නේ විභේදන කලාපය. ඒතර එහෙම නෙවෙයිනේ තියෙන්නේ. ඔය එහෙම නෙමෙයි තියෙන්නේ. මේක අපිට හරියට මෙයාගෙන් වෙන් වෙලා තියෙනවා දකින්න හම්බෙන්නේ නැහැ දරුවෝ මේ තියෙන විභාජන කලාපය අන්න එන ඉරක් ගහලා වෙන් කරා මේ තියෙන දික්වන කලාපය මේ තියෙන්නේ විභේදන කලාපය කියලා හැම ඉරි තුනක් ගහලා වෙන් කරන එක අසාධාරණයි. එහෙම බෑ මේවා එක මත එක අතිපිහිත වෙලායි තියෙන්නේ. මේ නිකමට බලන්නකෝ. ප්‍රාථමික ෆ්ලෝයම මේ හරියටත් නිකන් ඇදිලා ගිහින් තිනගෙන අගිස්ස හීනියට ඇඳලා පහලට යනකොට තමයි මක් වෙනද වඩා හොඳට විභේදනය වෙලා තියෙන්නේ. ඔය ප්‍රාථමික සෛලමේ තව දෙකක් තියෙනවා. ප්‍රාක් සෛලම හා ප්‍රතිසෛලම කිය. ඒවා අපේ සිලබස් එකේ නෑ. පැහැදිලි? අන්න අපිට උගන්වන්න නෑ. ඒ හින්දා මේවා ෂාප්ලි වෙන් වෙලා නෑ. විභාජන කලාපය, දික්වන කලාපය, විභේදනය වන කලාපය කියලා නෑ. ඔබ ලස්සන වචනයක් පාවිච්චි කරන්න. කඳ අග්‍රස්තයක එක මත එක අතිපිහිත වූ මේ කවුද කාගේ අසරද ගිහින් තියෙන්නේ? විභාජන කලාපය, දික්වන කලාපයයි නිකන් මෙහෙම නෙවෙයි තියෙන්නේ. මේ උඩ තියෙන එක සෛල විභාජන කලාපය, පහළ තියෙන එක සෛල දික්වන කලාපය මෙහෙම නෙවෙයි තියෙන්නේ. මේගොල්ලෝ මක් කරලා තියෙන්නේ? එක මත එක අතිපිහිතව නාන්න. විභාජන කලාපයේ ගිහින් තියෙන චුට්ටක් කොටද? දික්වන කලාපයට. දික්වන කලාපයේ ගිහින් තියෙනව කොටද? අන්න විභේදන කලාපයට ගිහින් තියෙන. හැබැයි ඉතින් ඒ වුණාට අපි රූපයක් ඇඳලා පෙන්නකොට ඔබට පරෝහග්‍රස්තයක දික්කඩක ව්‍යුහය ඇඳලා පෙන්වන්න කියලා කිව්වොත් විභාගෙදී ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේට ඔබ මේක ඇඳලා පෙන්නන්න. ඒකේ ඔබ ලකුණු කරන්න සෛල විභාජන කලාපයේ මෙන්න මේ හරිය තියෙන මේ සෛල දික්වන කලාපයේ මේ හරිය තියෙන මේ සෛල විභේදන කලාපය කියන එක බොහොම පැහැදිලිව පෙන්වන්න පුළුවන් වෙනවා. හැබැයි අපි ලියනකොට ලියන්නේ එක මත එක අතිපිහිත වූ කලාප 3ක් විදියට තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. බලන්න මේ වාක්‍ය හරියට. එක මත එක අතිපිහිත ප්‍රදේශ 3ක් ලෙස සැකසී ඇත කියලා අන්න අපි පැහැදිලි කරලා තියෙනවා. මෙන්න පරෝහග්‍රස්තයක
ව්‍යුහය කොයි වගේද කියන එක. ශාක විභාජක පටක. ශාක විභාජක පටක. එතකොට මම අර පැහැදිලි කරගත්තේ ඕගොල්ලන්ට මොකක්ද? සෛල විභාජන කලාපය, සෛල දික්වන කලාපය, සෛල විභේදන කලාපය. අපිට හම්බෙන විභාජක පටක වර්ග 3ක් දකින්න පුළුවන්. එකක් තමයි අග්‍රස්ත විභාජක, අනිත් එක අපිට හම්බෙන අන්තරාස්ත විභාජක, අනිත් එක අපිට හම්බෙන පාර්ශ්වික විභාජක. මේ බලන්න. එන්න මෙහෙම වර්ගීකරණයක් කරලා බලමු අපි. විභාජක පටක. විභාජක පටක අපි වර්ග 3. එක අග්‍රස්ත විභාජක. අග්‍රස්ත විභාජක. දෙක අන්තරාස්ත විභාජක. පටක කැලලක් දාමු. පටක. ඊළඟ එක අපිට හම්බ වෙන්නේ පාර්ශ්වික විභාජක පටක. අග්‍රස්ත විභාජක පටකනේ අගිස්සේ තියෙන ඒවා. අගිසි දෙකයි. කඳ අගිස්සයි මුල අගිස්සයි. එහෙනම් අපිට හම්බ වෙනවා අග්‍රස්ත විභාජක පටක වර්ග දෙකක්. එකක් තමයි කඳ අග්‍රස්ත විභාජක පටක. අනික මුල අග්‍රස්ත විභාජක පටක. අපිට හම්බෙච්ච ප්‍රධාන අග්‍රස්ත විභාජක පටක දෙක මේ. අන්න එකක් කඳාග්‍රස්ත විභාජක පටක, අනිත් එක අපි කියනවා මුලාග්‍රස්ත විභාජක පටක. මේ අන්තරාස්ත විභාජක පටක මම පැහැදිලි කරනවා නැවත. මේ අන්තරාස්ත විභාජක කියලා කියන්නේ මේ ගමම්ම දරුවන්ට පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. වෙන්නයි මේ උගන්වන්නේ. පැහැදිලි. අන්තරාස්ත විභාජක පටක කියලා කියන්නේ ඔබ දන්නවා මේ තෘණකුලයේ ශාක උණගස් වල ගැට තියෙන. උණගස් වල ගැට තියෙන. පැහැදිලි. මේ බලන්න. උණගස් විතරක් නෙවෙයි අපිට හම්බෙන උක්වල මෙන්න මේ ගැට තුල තියෙන විභාජක මෙන්න මේ වලට කියනවා අපි අන්තරාස්ත විභාජක. ඒගොල්ලන්ට පුළුවන් ගැටයෙන් දෙපැත්තට නව සෛල එකතු කරන්න. ඒ හින්දා මේගොල්ලන්ට පුළුවන් වෙනවා ගැට දෙකක් අතර දුර වැඩි කරගන්න. ගැට දෙකක් අතර දුර වැඩි කරගන්න පුළුවන්. අපි කියන ඔය පර්වයක දිග මේ අන්තර් පර්ව නැත්තම් පර්වයක දිග වැඩි කරගන්න පුළුවන්කම තියෙන. එතකොට ඔය තෘණකුලයේ ශාක උණ ගහක් පැහැදිලි අන්න පොළොව ඇතුලේ සෑහෙන කාලයක් තියෙනු. තිබිලස් එළියට ආපුවාම ඒ එළියට ආපු උණ ගහ ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා අවසන් වෙනවා. ඔබ බලන්න. ඔබේ ගෙදර තියෙන උණ පඳුරක මොටෙයියෙක් එළියට ආවයින් පස්සේ උණ ගහේ පොඩි මොටෙයියෙක් එළියට ඇවිල්ලා තියෙනවා. ඔබ දිනේ එළියන් 2022යි 8යි අන්න දිනේ දාන්න. දිනේ දාලා බලන්න මෙයා දවස් කීයක් යනවද වර්ධනය වෙලා අවසන් වෙන්නේ. පැහැදිලි. ඉතින් ඔබට ඕනනම් පුළුවන් ඒක නම් හරි මෝඩයි. අඹ ඇටයකුත් හිටවලා බලන්න පුළුවන්. ඒක ඕනේ එපා. ඇයි? දන්නවනේ අඹ ඇටයක් පැලවෙන්න කොච්චර කාල යනවද කියලා. හැබැයි අපිට උණ පැලේ යන්න එළියට ආපු ගමන් අපි එළියලා තිබුණොත් අපිට බලා ගන්න පුළුවන් මේක. ඉතා කෙටි කාලයකදී මේ උණ ගහ සම්පූර්ණයෙන්ම මක්කලවද වර්ධනය වෙලා අවසන් වෙනවා. ඇයි? උණ ගහේ අග්‍රස්ත විභාජකයකුත් තියෙනවා. ඒකෙන් පහළට නව සෛල එකතු කර අග්‍රස්තයත් වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම
අන්තර් පර්වවල නැත්තම් ගැට තුලත් විභාජක තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? හැම උණ පුරුකකම විභාජක තියෙනවා. ඒවා නව සෛල එකතු කර කර ගැට දෙකක් අතර දුරත් වැඩි කරනවා. එහෙනම් හරි වේගයෙන් මෙයා වර්ධනය වෙන්නේ ওই කියන කාරණෙත් එක්ක. පාර්ශ්වික විභාජක පටක වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. අන්න පාර්ශ්වික විභාජක පටක වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. ඒ තමයි සනාල කැම්බියම්. සනාල කැම්බියම්. අනික අපි කියන වල්ක කැම්බියම්. ඔය සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි වැදගත් වෙන්නේ කඳේ පරිධිය වැඩි කරන්න. ඒ කියන්නේ ගස් මහතින් වැඩි කරන්න. මහතින් වැඩි කරනවා කියලා කියන්නේ පරිධිය වැඩි කරනවා කියලා කියන්නේ ශාකවල ද්විතීක වර්ධනය සඳහායි. ඒතකොට මම මේ කියන හැම වචනයක්ම වැදගත්. ඒ වචන ටික හරියටම මතකයට දාගන්න. විභාජක පටක වර්ග 3යි අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක කඳාග්‍රස්ත විභාජකය හා මුලාග්‍රස්ත විභාජකය ලෙස වර්ග දෙකයි. කඳාග්‍රස්ත විභාජකය අපි දන්නවා කඳා ගිස්සේ තියෙන. එයා පහළට නව සෛල එකතු කර කර ඉහළට වර්ධනය වෙනවා. ඒක අපි දන්නවා. මුලාග්‍රස්ත විභාජකය මුලා ගිස්සේ තියෙන. එයා ඉහළට නව සෛල එකතු කර කර පහළට වර්ධනය වෙනවා. ඒතර මුලා ගිස්ස කරන්නේ උඩට සෛල දදා පහළට පොළොව අතරින් පස්සාංශු අතරින් අන්න පහළට වර්ධනය වෙන්නේ. පාර්ශ්වික විභාජක අන්න අපිට හම් වෙන අන්තරාස්ත විභාජක කාගේද තියෙන්නේ? තෘණ කුලයේ ශාකවල. උක්, උණ ඔය කියන ශාකවල ගැට තුල තියෙන විභාජක. ඒවා ගැටයෙන් දෙපැත්තට නව සෛල එකතු කරමින් ගැට දෙකක් අතර දුර නැත්තම් පර්ව එක දිග වැඩි කරනවා. පාර්ශ්වික විභාජක, පාර්ශ්වික විභාජක මේ අපේ පාර්ශ්වික පැත්ත. අන්න මේ උදරීය පැත්ත. මේ අපේ තියෙන අන්න පෘෂ්ඨීය පැත්ත. බයෝ කරන දරුවෝ දන්නවා මේ අන්න අපිට හම් වෙන උදරීය පැත්ත මේ දෙපැත්ත පාර්ශ්වික. ඒතර පාර්ශ්වික විභාජක කියලා කියන්නේ කඳක හෝ මුලක පරිධියට සමාන්තරව තියෙන විභාජක. ඒ කියන්නේ නම පාවිච්චි කරන්න. ඒතර ලේසි පාඩම් කරන්නේ හේතුත් එක්ක දැනගත්තාම කඳේ පරිධිය මේ තියෙන මේ මෙන්න මේ පරිධියට සමාන්තරව තියෙන විභාජක තමයි අපි කියන්නේ පාර්ශ්වික විභාජක. සනාල කැම්බියම හා වල්ක කැම්බියම ලෙස අන්න විභාජක වර්ග දෙකක් දකින්න පුළුවන්. මේවා ද්විතීක වර්ධනය සඳහා දායක වේ. ඔබට විභාගෙට කෙටි සටහනක් ලියන්න කියලා දෙන්න පුළුවන්. මොනවද? අන්න විභාජක පටක වර්ග. මේ විස්තරය ලියලා ආවනම් ඔබට සම්පූර්ණ ලකුණු 50ක් හම්බ වෙයි. ඔකට තව කාරණා දෙකයි එකතු කරන්න තියෙන්නේ. ඒ තමයි මම එකත් ඔය එකම කියන්නම් වැඩි වෙන්නේ නැහැ ඔබට. සනාල කැම්බියමට පුළුවන් ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම හදන්න. වල්ක කැම්බියමට පුළුවන් ද්විතීක බාහිකය හා වල්කය හදන්න. එහෙමත් නැත්නම් සම්පත් පොතේ තනි වචනයක් පාවිච්චි කරනවා මේ ද්විතීක බාහිකය හා වල්කය කියන එකට පරිචර්මය හදන්න පුළුවන්. පරිචර්මය ඒ කරුණු දෙකත් ලිව්වනම් ලකුණු 50ම ගන්න පුළුවන්. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයට අහපු කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්නයේ උත්තරේ විදිහට. එමනම් ඔන්න අපි කිව්වා අපිට හම්බෙන විභාජක පටකයි මේ අපි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒතර අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශ්වික විභාජක කියලා අන්න අපිට විභාජක පටක වර්ග 3ක් පිළිබඳව අපි හොයලා බලමු. අද අපි යන්න මූලික කොටස් ටිකක් සාකච්ඡා කරා. ප්ලාන් ෆෝම් ඇන්ඩ් ෆන්ක්ෂන් වල ශාකාකාරය හා ක්‍රියාකාරීත්වයේ ආරම්භක කොටස අපි සාකච්ඡා කරලා අවසන් කරේ. අන්න ඊළඟ කොටස ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න.